යාළුවනේ මම ෆික්‍රි ඉස්මායිල් Microsoft MVP for Developer Technologies. කියන්නේ Developer Technologies වලට MVP කෙනෙක්. ඒතර අද මම පාඩමෙන් ගේන්න හදන්නේ අපි ගිය සතියේ නවත්තපු තැනේ ඉඳන් කොහොමද දැන් අපි ගිය සතියේ hard code කරානේ. ඒ වෙනුවට අපි entity framework එක SQL server කොහොමද use කරන්නේ කියන එක තමයි අද පාඩමෙන් මම ගේන්න හදන්නේ. ඊට ඉස්සෙල්ලා අපි intro එක බලලා ඉමු. දැන් පළවෙනි ස්ටෙප් එකේදී අපි අන්තිමට නවත්තපු තැනේ ප්‍රොජෙක්ට් එක ක්ලෝන් කරගෙන ඉමු. ඒක මෙහෙමයි කරන්නේ. අපි කොහොමද එදා කළා වගේ ක්ලෝන් රිපොසිටරි. දැන් මෙතන රිපොසිටරි එකක් දෙන්න ඕනේ. මම ඒක මෙතනට ගිහිල්ලා මගේ රිපොසිටරි එකට ගිහිල්ලා මෙතන මගේ තියෙනවා මෙතින් මගේ GitHub එක. ඊට පස්සේ මෙතනට ගිහිල්ලා මෙන්න මෙයාව කොපි කරගන්නවා. මෙයාව කොපි කරගන්නවා කියන්නේ මෙන්න මෙහෙමයි. මේ තියෙන්නේ මෙන්න මෙයාව කොපි කරගත්තා. මෙන්න මේ ලයින් එකම මෙතන මේ ක්ලික් කරා මේ කොපි කරගත්තා. හරි ඒක කොපි කරගත්තා. ඊට පස්සේ මම ආපහු Visual Studio වලට ඇවිල්ලා මෙතනට paste කරනවා. paste කරලා ඉවරලා ඊට පස්සේ මෙතන තියෙනවා මෙතන task API කියලා එහෙම එකක් තියෙනවා කියලා කියනවා. ඉතින් මම අර කලින් කරපු එකකින් හින්දා අපි මේක වෙන path එකකට දාගමු. අපි මෙහෙම ගමු. task API අපි තා folder එකක් හදමු step 5 කියලා. 5 කියලා හදුවා දැන් හරි. ඊට පස්සේ මම දැන් clone කරනවා. හරි. දැන් අපේ project එක clone වෙලා තියෙන්නේ. clone වෙලා ඉවරලා මේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක අපි අන්තිමට නවත්තපු තැනේ තමයි ඉන්නේ. අපි ඊළඟට තව එක වැඩක් කරගන්නවා මෙන්න මෙහෙම. දැන් ක්ලෝන් වෙලා තියෙන්නේ. මම ඊට පස්සේ Team Explorer ක්ලික් කරනවා. ක්ලික් කරලා මම ඊට පස්සේ ක්ලික් කරනවා මෙන්න මෙතන මේ Git repository කියන එක. Git repository ක්ලික් කරා. දැන් බලන්න මේ remote මෙන්න මේ හරියේ. දැන් මෙතන තියෙනවා මේ remote එකේ the remote origins කියලා තියෙනවානේ. එන්න එතනට ගිහිල්ලා ඊට පස්සේ මේ drop down එක ක්ලික් කරලා අන්තිමට අපි යන්න මේ step 5 කියන එක. step 5 කියන එකට ගිහිල්ලා තියෙන මෙන්න මෙතනට මේ step 5 කියන එක select කරලා ඉවරලා right mouse click කරලා මම කියනවා check out. දැන් මම මේ branch එකට මාරු වුණා check. එතකොට අපිට තියෙන අන්තිමට අපි නවත්තපු තැනේ ඉඳන් code එක. හරි ඒක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනත් අපිට හරියටම තියෙන මෙන්න මේ හරියෙන් කියලා බැලුවොත් මේ තියෙන්නේ මෙතන තියෙනවා මේ step 5 කියලා තියෙනවා. මෙතන step 5. දැන් අපි step 5 එකේ ඉන්නේ. හරි. දැන් code එක අපි ගාලා තියෙනවා. මම මේක close කරමු. දැන් ආපහු මම Solution Explorer ගියාම මම ක්ලෝන් කරපු ප්‍රොජෙක්ට් එකේ තියෙන අපිට ඕන එකපාරක් ටෙස්ට් කරලා බලන්න පුළුවන් මේක. අපි run කරලා බලමු. දැන් ගෙලින්ම මේ Swagger documentation එකට එන්නේ. ඊට පස්සේ අපිට try out කරලා බලන්න පුළුවන්. මම මෙතන 1 කියලා ගහලා try කරමු. කියන්නේ ප්‍රොජෙක්ට් එකේ කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ. අපි ඊළඟ steps වලට යමු. දැන් මගේ වැඩේට දැන් මම කියන්නේ මම database එකක් use කරන්න යනවා කියලා අපිට මේකට SQL Server ඕන වෙනවා. SQL Server ගන්න මේවයි මම මෙතන අපි අලුත් tab එකක් open කරලා මෙන්න මේ URL එකට යන්න ඕනේ. මේ URL එක. කියන්නේ මේ URL එකට ගිහලා මම මේ URL එක description එකේ දාන්නම්. මතක නැත්නම් මෙතන මෙන්න මේ URL එකට. තියෙන්නේ www.microsoft.com ඊට පස්සේ SQL Server downloads. එතනට යන්න තියෙන්නේ. එතනට ගියාට පස්සේ බලන්න දැන් අපිට options තුනක් දීලා තියෙනවා. එකක් තියෙනවා SQL Server on Azure, ඊට පස්සේ SQL Server at Edge, ඊට පස්සේ SQL Server on premise. අපි මේක තමයි use කරන්නේ. ඇත්තට අපිට ඕන local download කරලා ඉවරලා ගන්න. හැබැයි මෙන්න මේ version එකට ගියොත් අපි download කරගන්න ඕනේ මෙන්න මේ version එක. කියන්නේ developer version එක. මේක developer version එක අපිට free version එකක් full featured SQL Server එකක් හම්බ වෙනවා. මේක develop කරන්න. අපි මේක තමයි download කරගන්න. මෙතන මම click කරලා download කිව්වහම ඊට පස්සේ download එකට යනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ SQL Server එක ඊට පස්සේ මෙතනින් එහාට install කරගන්න පුළුවන් SQL Server. දැන් download කරලා install කරාට පස්සේ ඊට පස්සේ තව එකක් අපි search කරන්නේ Azure Data Studio කියලා තියෙනවා. මේ Data Studio එකෙන් කරන්නේ මෙන්න මෙහෙම වැඩක්. හරි Data Studio එක ඇත්තටම මේ අපි download කරගත්ත SQL Server වලට GUI එකක්, ඒක interface එකක්. ඒක download කරලා මෙන්න මේ තියෙන මෙන්න මේ version එක තමයි අපි install කරගන්න ඕනේ. මෙතන මේ Windows නම් Windows use කරනවා. ඔයගොල්ලෝ මේ Windows version එක use කරගන්න. මෙන්න මේ තියෙන මේක තමයි අපි download කරගන්න ඕන version එක. use installer ඊට පස්සේ download කරා. ඒක install කරාට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා. මෙයා click කරාම මෙන්න මේ තියෙන මේ જાති එකක්. ඒ කියන්නේ මෙන්න මේ user interface එකක් තියෙනවා. දැනටමත් මගේ SQL Server එකක් install කරලා තියෙන ඉඳලා මම මෙහෙම මෙතනින් මේක enter කරලා තියෙනවා. ඔයගොල්ලන් සාමාන්‍යයෙන් අපි මේක install කරාට පස්සේ ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕන වැඩක් තමයි මෙන්න මේ බටන් එක click කරලා මෙතන මෙන්න මේ බටන් එක මෙතෙන්නේ මෙන්න මෙයාව click කරලා new connection කියලා ඔයගොල්ලන්ගේ SQL Server මම මෙතන click කරා. ඉතින් new server එක අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලන් local host install කරාම local host කියලා තමයි එන්නේ. කැමති නම් මෙතන Windows authentication අපිට install කරද්දී SQL Server authentication එක නම් ඒක අහනවා username password ගහුවට පස්සේ ඊට පස්සේ මෙතන connect කිව්වහම මෙන්න මේ වගේ connect වෙනවා database එක.
ඊට පස්සේ ඔයගලන්ගේ SQL server එකට මෙහෙම කනෙක්ට් කරන්න පුළුවන්. දැන් මගේ නම් තියෙන්නේ මේ මෙන්න මේ IP address එක ඇතුළත මගේ SQL server එක තියෙන්නේ. මේක දිගහැරියාම මෙන්න මෙහෙම database ටික පේනවා. අපිට මේක GUI එකක් විදිහට use කරන්න පුළුවන් SQL server වලට කොහොමද මේක කියන්නේ database එක බලා ගන්න, database එකේ තියෙන්නේ මොනවද කියලා බලන්න, table query කරන්න, ඒ වගේ ටික ඔක්කොම මේකෙන් කරගන්න පුළුවන්. හරි. දැන් අපි ගාව ඕන කරන දේවල් ටික තියෙනවා. අපි SQL server දාගත්තා. දැන් ඒ වගේම Azure SQL මේ data studio එක දාගත්තා. අපි ඊළඟට බලමු මේ කොහොමද කෝඩ් කරන්න කියලා අපි ඊටු වැඩ ටික කරන්න ඉතින් බලමු. දැන් මතකනේ මෙතන වගේ project structure එක. දැන් කොහොමද අපේ project structure එක තිබුණේ? මම මෙතන කියලා පෙන්නන්නම්. දැන් මේක තමයි මගේ project එකේ මොකද්ද? මගේ front end API එක. හරි. ඊට පස්සේ තියෙනවා මොකද්ද? මගේ modules ටික තියෙනවා. ඒ කියන්නේ මේකේ තමයි මගේ classes ටික තියෙන්නේ. ඒ කියන්නේ මෙතන to do කියන class එක. හරි. ඊට පස්සේ තියෙනවා මේ class එක data ගන්න service එක. ඊට පස්සේ මම මේ data ගන්න service එක inherit කරා. ඒ කියන්නේ එහෙම නැත්නම් implement කරගත්ත මෙන්න මේ interface එක use කරගෙන මේ service එක. දැන් මේ service එකේ තියෙන්නේ මොකද්ද? hard code කරපු එකක් තියෙන්නේ. මම double click කරලා බැලුවාම මෙන්න මේ code එකේ තියෙන්නේ මේ all to dos කියන එක hard code කරපු එකක් තියෙන්නේ. හරි. දැන් මගේ වැඩේ hard code කරපු එකක් නෙමෙයි. මට ඕනේ මොකක් කරගන්නද? මේක database එකකට දාගෙන database එකකින් ගන්න. මගේ SQL server එකට connect කරලා ගන්න. හරි. අර විදිහම තමයි මම මේකට අලුත් project එකක් දාගන්නවා. මොකද මම මෙයාගෙන් ඇත්තට මේ API එකට dependency එක තියෙන්නේ මේ service එකකින් විතරයි. මොකද අනිත් ඒවාද මොකද මෙයා දැනගන්නවා මට මේ service එකකින් ඉල්ලනවා මෙන්න මේ වගේ මම පෙන්නනම් අපේ control එක click කරලා මෙයා කියනවා හරි මට ඕනේ to dos ටික දෙන්න මෙන්න මේ service එකෙන් ඔක්කොම to dos ටික. මෙයාට වැඩක් නැහැ මෙයා hard code කරලා දෙන්නේ. එහෙම නැත්නම් database එකෙන් දෙන්නේ කියන එක. අපි කියන්න ඕන හරි. දැන් hard code කරපු values ටික දැන් ඉන්නේ. මම එකක් implement කරනවා database එකට. ඊට ඉස්සෙල්ලා අපි database එකෙන් data access කරන විදියක් මෙයාට කියන්න ඕනේ. කියන විදිය දැන් බලමු. ඒක මෙහෙමයි කියන්නේ. අපි මුලින්ම solution එක click කරනවා. right mouse click කරා. ඊට පස්සේ මම යනවා add new project. අර විදියමයි. add new project ගිහිල්ලා මෙතන select කරන class library නැත්නම් මෙතන මේ තියෙන class library මතක තියාගන්න ඕන අර කලින් වගේම C# Android මේ cross platform තියෙන class library එක තමයි select කරන්නේ. මේක select කරා next. මතකනේ අපි naming conversion එක කොහොමද? task API dot මම මෙයාට data access කියලා දානවා. data access. තමන්ට කැමති නමක් සාමාන්‍යයෙන් අපි මේකට කියනවා persistent කියලා. ඒ කියන්නේ persistent layer එක කියලාත් කියනවා. එහෙම නැත්නම් data access layer එහෙම නැත්නම් තමන්ට කැමති නමක් මෙතන දාගන්න පුළුවන්. පැහැදිලි නමක් දාගන්න අපි දැන් data access කරාම දන්නවා මේකෙන් data තමයි අපි ගන්න කියලා. හරි ඊට පස්සේ next .NET 5 next ඔන්න class එකක් create වුණා. basic class එක. දැන් මෙතන තියෙනවා data access කියලා. මම මේ class එක right mouse click කරලා ඔන්න rename කරගන්න පුළුවන්. මම delete කරන්න. හරි. මෙන්න අපේ class එක. පළවෙනියටම අපි මේකට dependencies ටික install කරගන්නවා. මේකට dependency එකක් තමයි Microsoft.NET ඒ කියන්නේ .NET මේ ASP.NET 5 එකේ dependency database වලට entity framework තමයි use කරන්න යන්නේ. ඒ dependency ගන්න මෙහෙමයි right mouse click කරා. මෙතනට ගිහලා manage NuGet packages. තියෙන්නේ manage NuGet packages කියන එක තමයි අපි ගන්න ඕනේ. මේකෙන් තමයි අපිට ඕන කරන library එක install කරගන්න. manage NuGet packages ඒක select කරනවා. කොහොමද right mouse click කරා. manage NuGet packages ඊට පස්සේ මෙතන තියෙනවා browse install කරාම දැන් install කරලා තියෙන packages ටික එනවා. updates මොනවද තියෙනවා නම් ඒක එනවා. අපිට දැන් උනේ browse කරගන්නවා. browse කරලා මම search කරනවා entity framework කියලා search කරනවා. search කරාම මෙන්න මේ පළවෙනියට තියෙන මෙන්න මෙයාව ගන්න ඕනේ. ඒ කියන්නේ Microsoft Entity Framework Core. මෙතන version එක 5.60 ඊට පස්සේ install. ඔන්න පළවෙනි එක install කරා. okay. මේක තමයි base library එක entity framework වලට. ඒක install වුණා. දෙවෙනියට install කරන් තියෙනවා අපි. මොකද අපි SQL server use කරන හින්දා මම ටිකක් මේ පාලට scroll කරාම මෙතන තියෙනවා entity framework. මෙතන තියෙන්නේ Microsoft.entity framework core.sql server. ඒකත් install කරගන්නවා මේ data access layer එකට. එකත් okay කරා. එකත් install වෙනවා දැන් accept. ඊට තව එකක් install කරගන්න මෙන්න මෙයාව. entity framework core design මේ design එක අපිට උමනා වෙනවා. මම පෙන්නන්නම් ඒක උමනා වෙන තැනක් තියෙනවා. මම හිතන්නේ ඒක කියන්න දැනට මෙන්න මේක install කරගන්න Microsoft Entity Framework core design. ඒ කියන්නේ design time එකේදී අපි ඒ කියන්නේ ඇත්තටම අපි මේකට use කරන්න යන එක තමයි code first කියන එක. code first කියන්නේ මෙහෙම කතාවක් වෙන්නේ. code first කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් database එකට අපි අත තියන්නේ නැතුව
අපේ පැත්තෙන් කෝඩ් එකෙන් database එක generate කරනවා. ඒ කියන්නේ අපි තුමු දැන් tables තියෙනවා කිව්වොත් tables තියෙනවා database එකක් තියෙනවා නම් ඒකේ tables තියෙනවා. දැන් මේක ඇටියට නම් මට database එකක් ඕනේ, එක table එකක් ඕනේ. මොකටද? to do දාන්න. එතන මතකද අපි model එකක් හැදුවා. මේ model එක තමයි මම use කරන්නේ table එකක්. එහෙම නැත්නම් record එකක් විදියට. එතන multiple models ඒ කියන්නේ to do එක to do එකක් කියන එක record එකක්. to do's කිව්වහම records ගොඩක් අපි ඒක table එකක් විදියට කියන. එහෙම නැත්නම් මේ model එකට එහෙම නැත්නම් මේ record එකට අපි කියන වචනයක් තියෙනවා entity කියලා. හරි. මේ entity එක තමයි අපි use කරන්නේ table එක generate කරන්න. එතකොට මේ වගේ entities ගොඩාක් එකතු වුණාම එතකොට මේ වගේ අපි තමු to do තියෙන්න පුළුවන්, කවුද to do එක කරන්න කියන්න පුළුවන්. අපිට ඒ වගේ ටික ඔක්කොම එකතුවකට අපි කියනවා database එකක්. එහෙම නැත්නම් අපි entity framework කළා. අපි සාමාන්‍යයෙන් කියන නමක් තමයි DB context කියන එක. එතකොට අපි DB context කියන එක represent වෙන්නේ database එකට, entity කියන එක represent වෙන්නේ අපේ table එකට. අන්න එහෙම මතක තියාගන්න. එතකොට ලේසි. එතකොට code first කියලා කියන්නේ මම code එක ලියලා තමයි database එක generate කරන්නේ. නැතුව වෙන එකක් නෙමෙයි. නැත්නම් ඉස්සර තිබ්බ model first කියලා. අපි model එක generate කරන model එකෙන් database එක ගන්නවා. තව එකක් තිබ්බා database first කියලා. මුලින් අපි database එක design කරනවා. design කරාට පස්සේ ඒ database එකෙන් අපි code එක generate කරනවා. අපි මේක ඒකේ approach එක නෙමෙයි ගන්න හදන්නේ. අපි code එක ලියනවා. අපි දැනට අපි ගාව එක entity එකක් තියෙනවා. to do කියලා අර model folder එක ඇතුලේ. ඒක use කරගෙන අපි context එකක් හදලා ඒකෙන් SQL Server database එකක් හදනවා. ඒක කරන්නේ කොහොමද කියලා අපි බලමු. හරි දැන් අපිට ඕන කරන NuGet packages ටික install කරගත්ත මේ data access කියන project එක අපි ගිහිල්ලා බැලුවොත් installed කියලා මෙන්න install කරලා තියෙන එක අපි .NET Core install කරලා තියෙනවා, SQL Server install කරලා තියෙනවා. අපි ඊට පස්සේ මෙන්න මේ අර design එකත් install කරගමු. ඉතින් මේකත් install කරාම එතකොට අපිට ඕන කරන packages තුන හරි. okay. we accept. දැන් ආපහු install එකට ගියාම අපිට ඕන කරන packages තුනක් තියෙනවා. මේ තියෙන්නේ entity framework core, ඊට පස්සේ core design, ඊට පස්සේ SQL Server. ඒ කියන්නේ SQL Server ඕනේ වෙන්නේ SQL Server එක කතා කරන්නේ. නැත්නම් මේ දෙක ඕනම database එකට පොදු දෙකක්. අපිට මම ඉස්සරහට පෙන්නන්නම් මේක entity framework core use කරලා MySQL වලට කොහොමද ලියන්නේ, Oracle වලට කොහොමද ලියන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් මේක මම close කරනවා. close කරාට පස්සේ දැන් අපේ data access layer එකට අලුත් class එකක් මම add කරනවා. right mouse click කරනවා, add new class. හරි මම මේ class එකට නමක් දෙනවා. මෙන්න මෙහෙම නමක්. මම කියනවා to do db context. තමයි කැමති නමක් දෙන්න පුළුවන්. මෙතන උන to do db to do database කියලා දෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි අර convention එක තියාගන්න අපි to do කියන අපි මේකින් වෙන්නේ මොකද්ද කියන එක අපි දැන් solution එක ඇවිල්ලා අපේ task හරි to do නේ. එහෙම නැත්නම් අපි to do db context කියලා දෙන්න හේතුව ඒකයි. so add කරගන්න. දැන් හරිනේ. ඊට පස්සේ මේ පළවෙනියට මම මෙතන මේක public class. හරි ඊට පස්සේ දැන් මේ class එකක් නෙමේක. මේ class එකක් සාමාන්‍ය මේ නමක් ඔය to do db context කිව්වට මේක database context එකක් වෙන්නේ නැහැ තාම. ඒක වෙන්න නම් මේ class එක මම කියන්න මේක database context එකක් කියලා. ඒක කියන්න නම් අපි සාමාන්‍ය මුලින්ම use එකක් ගන්නවා using microsoft.entity framework core. ඔන්න first step එක. මේක use කරගන්නවා. use කරාට පස්සේ දැන් මම inherit කරනවා db context. අන්න දැන් මේ class එක database context එකක්. එහෙම නැත්නම් db context එකක්. ඔන්න first step එක. හරි මේක මම save කරගත්තා. ඊට පස්සේ මෙයාට මම දැන් dependency එකක් add කරනවා. දැන් මේකට මගේ entity ටික පෙන්වන්න එපා. එතන මම කියනවා right mouse click කරලා add project reference කියලා මම මගේ models ටික select කරගන්නවා. okay. ඊළඟ step එක. හරි models ටික ගත්තා. දැන් අපි කියනවා මෙන්න මෙහෙම. public db set. අන්න db set කියන්නේ මගේ db context එකේ මොනවද tables තියෙන මේ පළවෙනි table එක ගන්න යන්න මම කියනවා හරි. මට ඕනේ entity type එක ඇවිල්ලා to do. to do entity එක මම control dot තිබ්බහම මෙන්න මෙයාව reference කරගන්නවා. ඔන්න task API models එක දැන් to do. ඊට පස්සේ සාමාන්‍ය පුරුද්ද තමයි මෙයා suggest කරනවා. to do's කියලා. පේනවද මෙතන? ඉතින් මෙයා suggest කරනවා to do's කියලා suggest කරන්න හේතුව තමයි මෙයා දන්නවා මම මේ db set එකක් මේ single එකක් entity එකක් table එකේ නම to do's වෙන්න ඕනේ. ඊට පස්සේ කියනවා get set. ඔන්න first step එක. table ගොඩාක් තියෙනවා මේ වගේ db set කිය අපි add කරන්න ඕනේ. ඊළඟ step එක තමයි මම දැන් මෙතනදි කියන්න ඕනේ හරි. මේ db set එක හරි ඊළඟට කරන්න ඕනේ මොකද්ද? මෙයාව database එකට connect කරන්න කියලා කියන්න ඕනේ. ඒක කියන්නේ මෙන්න මෙහෙමයි. මම override කරන method එකක් override ඊට පස්සේ on configuring මේක configure වෙද්දි මොකද්ද වෙන්න ඕනේ?
දැන් තියෙන බලන්න options builder කියලා තියෙනවා. මේක අපි implement කරමු. දැන් මෙතන තියෙන options builder. දැන් බලන්න options builder එකේ options builder dot මෙන්න මෙයාගේ use මෙන්න මෙතන තියෙනවා පේනවද SQL server. මේ තියෙන්නේ. මෙන්න මෙයාව තමයි මම use කරන්න යන්නේ. use SQL server. මේක ආවේ කොහෙන්ද? මේක ආවේ අපි අර install කරපු dependency එක Microsoft Entity Framework.sql server කියන එකේ. එතකොට මෙයා කියන .use SQL server ඊට පස්සේ මෙයාගේ parameter එකක් ගන්නවා. මොකද්ද? දැන් මේ types තුනක් තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ override methods තුනක් තියෙනවා. එකක් ගන්න මේ තියෙන connection string එකක් ගන්නවා. අපි දැනට ගමු මෙතනින්. අපි මේකට මෙහෙම ලියමු. connection string කියලා මේක මෙහෙම කරු. මම ඊට පස්සේ variable එකක් ගන්නවා. connection string equals දැන් මගේ database එකට දාන connection string එක මම කියන්න ඕනේ. කියන්නේ කොහොමද? මුලින්ම කියනවා හරි server එක මොකද්ද? මෙන්න first step එක. server එක තමයි මගේ මෙන්න මේ server එක. දැන් ඔයගොල්ලන්ගේ නම් local host වෙන්න පුළුවන්. දැන් මගේ නම් මෙන්න මේ server එක මේ තියෙන 192.168.142.1. එතන මම ඒක තමයි මෙතනට දාගන්නේ. එතන මෙතන කියලා කියනවා 192.168.142.1. ඔන්න ඒක තමයි මගේ database එක ආයි බලමු. ඔව්. හරි. ඊළඟට කියනවා හරි මේක server එක නම් database එක මොකද්ද? ඒතර කියනවා database. database equals මම මේකට කැමති නමක් දෙන්න පුළුවන්. මම ඕනනම් කියන්නම් මේකට අපි තුමු my to do db. මේකට ඒතර මේ මොකද මම කෝඩ් එකකින් තමයි මේ database එකත් create වෙන්නේ. ඊට පස්සේ my ඊට පස්සේ කියන use id. use id මොකද්ද? equals sysadmin. මොකද මම database එක install කරද්දී use id එක sysadmin දැම්මා. ඒ වගේම මේකට ගියමු. මම මෙතනට password එකකුත් දුන්නා. equals මගේ password එක මෙන්න මේ password එක. හරි. ඔන්න දැන් මෙතන තියෙනවා මගේ connection string එක. ඔන්න ඒ step එක ඉවරයි. database context tag ඇදුවා. ඒකට entity එක මොකක්ද කියලා කිව්වා. දැන් ඔන්න configure. ඔය කියන්නේ model එක මෙයා configure වෙද්දි connection string එක මෙන්න use SQL server කියන එක කියනවා. ඔන්න ওই ටික තමයි first step එක. හරි. දැන් මේක මෙන්න මෙහෙම එකක් පෙන්නනවා. ඒ කියන්නේ දැන් මෙයාට මේක හොයාගන්න බෑ entity framework මොනවද මේ ටික මොකක්ද කියලා. අපි ඒක හදාගන්න මෙහෙමයි. මේක ඇයි එහෙම වෙන්නේ කියලා මට කියන්න අමාරුයි. ඒකට solution එක මේක මෙතන මේ data access කියන project එක තියෙන එක double click කරන්න. double click කරාට මෙතන මේ මෙයා කියලා තියෙන private access කියලා මේක දාගෙන තියෙනවා. අපි ඒක මෙහෙම අයින් කරලා මේක save කරාට පස්සේ close කරා. ඒ කියන්නේ මෙතන මේ private access කියලා කියන්නේ මෙන්න මේ ටික. මේ design එක. ඊට පස්සේ ඒ ටික අයින් කළාම මම ආපහු මේ close කරනවා. දැන් මම මේ ටික ඔක්කොම හරියනවා. හරි. ඊට පස්සේ අපි මේක එකපාරක් මේ solution එක සම්පූර්ණයෙන්ම build කරමු. build solution. දැන් ඒක build වෙනවා. දැන් අපි database එක හරි ඊට පස්සේ කියනවා yes enable. හරි. දැන් database එක හරි. අපි ඊළඟට කරන්න ඕනේ මෙන්න මේ database එක use කරගෙන දැන් database එක හදන්න. දැන් database එකේ නම ඇවිල්ලා my to do db. දැන් මම ගිහලා බැලුවොත් මගේ SQL server එකේ එහෙම database එකක් නැහැ. මෙතන මම ආපහු සරයක් refresh කරොත් ඉතින් එහෙම එකක් නැහැ. හරි. අපි එතනට යන්න ඉස්සෙල්ලා මෙන්න මෙහෙම බලමු. ඊළඟ step එක. ඊළඟ step එක තමයි දැන් මම මෙයාට කියන්න ඕනේ දැන් database එකක් තියෙනවා මේක හදන්න. අපි මේකට කියනවා migrations කියලා. හරි. අපි දැන් migration එකක් ඒ කියන්නේ අපි මේ තියෙන එකෙන් දැන් database එකක් නැහැ. නැති එකෙන් තියෙන එකක් හදන්න වෙනවා. ඒකට ඒකට migrate කරනවා. අපි තුම අලුතෙන් අපි තව fields මොනවාරි add කරා කියලා. එතකොට අපි මේ fields ටික තියෙන එකෙන් අනිත් එකට migrate කරනවා. අපි කොහොමද migrate කරන්න කියලා බලමු. මෙන්න මෙහා migration එක හදන්නේ. මෙන්න මේක තමයි මගේ data access. ඒ කියන්නේ මගේ database db context එක තියෙන project එක. ඊට පස්සේ මේක තමයි මගේ main project එක. ඒ කියන්නේ API project එක. ඒතකොට ඒක තමයි මගේ startup project එක වෙන්න ඕනේ. ඒතකොට මම right mouse click කරනවා. first step set as startup project. මේ තියෙන්නේ. මෙන්න මේක කරන්න ඕනේ. set as startup project කිව්වහම මෙන්න මෙයාව select කරන්න ඕනේ. ඒ කියන්නේ කොහොමද? right mouse click කරා set as startup project. ඊළඟ step එක තමයි මේ data access එක. ඊට පස්සේ මම කියනවා මම tools යනවා. tools NuGet package manager console. තියෙන්නේ package manager console එතනට යනවා. හරි. tools NuGet package manager console. දැන් මෙතන මේ console එකට ආවා. හරි. console එකට ආවට පස්සේ දැන් බලන්න පළවෙනි step එක තමයි
මෙන්න මෙතන මේ ඩිෆෝල්ට් ප්‍රොජෙක්ට් කියලා තියෙන්නේ. මෙන්න මේ ඩිෆෝල්ට් ප්‍රොජෙක්ට් කියන එකට මගේ data access project එක select කරන්න ඕනේ. first step. මෙතන ජාරක අපේ main API project එක startup project එක කළා ඊට පස්සේ මෙතනට ගිහලා මම select කරනවා data access. මොකද මේකේ තමයි මගේ database context එක තියෙන්නේ. හරි ඊළඟ step එක. දැන් බලන්න ඔයගොල්ලෝ මම තව check එකක් කියන්නම්. මුලින්ම ඔයගොල්ලෝ check කරන්න මෙන්න .net කියලා ගහලා .net ef කියලා ගහලා enter කළොත් මෙන්න මෙහෙම එකක් ආවේ නැත්තම් ඒ කියන්නේ entity framework tools ටික install කරලා නැහැ තාම. කොහොමද ඒක කරන්නේ? එතනට ගිහිල්ලා තියෙන්නේ .net ef කියලා ගහුවාම තියෙන්නේ .net ඊට පස්සේ ef කියලා enter කරාම මෙන්න මෙහෙම එකක් එන්න ඕනේ. මෙහෙම එකක් එන්නේ නැහැ කියන්නේ entity framework එක install වෙලා නැහැ. අපි ඒක install කරන්නේ මෙන්න මෙහෙමයි. ඒතර අපි entity framework එක දැන් install කරා. entity framework CLI එක install කරගන්න ඕනේ. කියන්නේ command line interface එක. ඒක install කරන්නේ මෙහෙමයි. ef CLI කියලා search කරමු. search කරාම මෙතන tools reference කියලා එනවා. ඊළඟට මෙන්න මේ command එක run කරන්න ඕනේ. මේ තියෙන්නේ. මෙන්න මේව run කරන්න ඕනේ. විශේෂයෙන් මෙන්න මේ line එක. පේනවනේ? .net tool install -- global .net ef. එතකොට තමයි අපේ tools ටික install වුණාට පස්සේ හරි ඒ විදිහට install කරාට පස්සේ try කරලා බලන්න මෙන්න මෙහෙම .net ef කියලා enter කරාම මෙන්න මෙහෙම එන්න ඕනේ. හරි. කියන අපිට ef tools ටික install කරලා තියෙන්නේ. ඊළඟ step එක. දැන් අපි මේ ටික setup කරගත්තනේ. ඊට පස්සේ අපි කරන් තියෙන්නේ මෙන්න මේ command එක run කරන්න ඕනේ. .net ef migrations add ඊට පස්සේ migration එකේ නම initial පළවෙනි එක ඊට පස්සේ මම කියන මොන project එකද? project එක තමයි මොකද්ද? මගේ data access project එක. කියන්නේ task api .data access මෙන්න මේ project එක. මම ඊට පස්සේ enter කරනවා. enter කරපු ගමන් මොකද වෙන්නේ කියලා බලන්න. දැන් project එක build කරනවා. build කරාට පස්සේ succeeded ඔන්න migrations ටික add කරා කියලා කියනවා. කොහොමද ඒක වෙන්නේ? මෙන්න මේ ආයෙ බලන්න command එක. හරි. පළවෙනි එක තමයි .net අපේ command එක. ඊට පස්සේ ef ඊට පස්සේ migrations ඊට පස්සේ add ඊට පස්සේ ඒකේ නම migration එකේ නම ඊළඟට project එක මොකක්ද කියලා කියනවා project අපේ DB context එකේ තියෙන project එක පෙන්වන්න ඕනේ. ඒක පෙන්නුව ගමන් මෙන්න migrations ටික add වුණා. දැන් හරි. අපි migrations add වුණා කියලා බලන්න මෙන්න මෙහෙමයි. අපි මෙන්න මේ data access folder එක select කරාම දැන් බලන්න මෙතන migrations කියලා directory එක අලුතින් add වෙලා තියෙනවා. පේනවද? එතකොට ඒ directory මම open කරලා ගත්තොත් ඒකේ තියෙනවා අර initial අර නමින් file එකක් තියෙනවා. තියෙන්නේ date එකත් එක්ක initial කියන .cs කියලා file එකක් තියෙනවා. අපි ඒක ඇතුළට ගිහින් බලමු. double click කරාම ඔන්නේ file එක බලන්න. මේ file එකේ තියෙන්නේ මෙන්න බලන්න. migration create table එක හදන්න කියනවා. මේ නමින් to do ඊට පස්සේ මොකද්ද වෙන්න ඕනේ කියලා තියෙනවා. මේක බලන්න දෙකක් commands දෙකක් තියෙනවා. එකක් up අනිත් එක down. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපිට ඕන නම් පුළුවන් මේ migration එකකින් ඒ කියන්නේ මේ migration එක run කරාම up එක කරන්න ඕන. අපිට ඕන නම් එකක් පිටිපස්සට යන්න මේකෙන් මම කොහොමද remove migrations කියලා අයා ඒක අයින් කරලා down කරලා ඉවරලා database එකට table එක drop කරනවා. හරි. ඔන්න migration එක. ඊළඟ step එක දැන් අපි බලමු database එක create කරන්නේ කොහොමද කියලා. ඒක create කරන්නේ මෙන්න මෙහෙමයි. අපි migration එක හැදුවානේ. migration එක .net ඊළඟට කියනවා ef database ඔන්න command එක .net ef database මෙතන database .net ef.net ef database. හරි. ඊට පස්සේ update කිව්ව ගමන් දැන් අප අර project එක දෙන්න ඕනේ. -- project task api data access කියලා මම enter කරනවා. දැන් මොකද වෙන්නේ කියලා බලන්න. ඔන්න build started වුණා. build succeeded. ඔන්න migration ඔන්න applying migration කියලා ඉවරලා මෙතනදී අර කිනොන්න apply කරන migration එක මොකක්ද කියලා යාලා තියෙනවා. එන්නේ migration එක තමයි apply කරේ. දැන් අපි කියලා බලමු database එකේ. database එකේ ගිහලා බලුවාම මම මෙතනට ගිහලා refresh කරනවා. refresh කරාම අන්න my to do db කියලා එකක් හැදිලා තියෙනවා. ඒකම අර to dos කියලා table එකක් හැදිලා තියෙනවා. මෙතන table එකක් හැදිලා තියෙනවා. database එකක් හැදිලා තියෙනවා. ඔන්න අපි code first වලින් database එක හැදුවා. table එකත් එක්ක. දැන් අපි ඊළඟට බලමු මේ database එකට හදනකොටම දැන්ට බලන්න මෙතන right mouse click කරලා බලමු select
1000 records කියලා එක රෙකෝඩ් එකක්වත් නැතාම අපි මේ ඩේටාබේස් එක ක්‍රියේට් වෙද්දිම අපි ඩමි ඩේටා ටිකක් දාගමු. ඒක කරන්නේ කොහොමද කියලා මම පෙන්නන්නම් දැන්. හරි. දැන් අපි ඩේටාබේස් එක හැදුවා. අපි ඊළඟ ස්ටෙප් එකට යමු. ඊළඟ ස්ටෙප් එකේදී මෙන්න මේකයි කරන්න ඕනේ. ඊළඟ ස්ටෙප් එකේදී මම තව මෙතඩ් එකක් ඕවර්රයිඩ් කරනවා. මෙන්න මේක. මම කරන්න යන්නේ දැන් මේකට ඩමි ඩේටා ටිකක් දාගන්න හදන්නේ. කොහොමද ඒක කරන්නේ කියලා මම ආපහු අර විදිහම ඕවර්රයිඩ් කියලා on ඊළඟට කියන මොඩල් ක්‍රියේටින්. මොඩල් එක ක්‍රියේට් වෙද්දී. ඒ කියන්නේ මොඩල් කියලා කිව්ව මගේ අර ටේබල්ස් ක්‍රියේට් වෙද්දී මොකක්ද වෙන්නේ? මොකක් හරි ඕන මොඩල් එකක් ක්‍රියේට් වෙද්දී මෙන්න මේ ඉවෙන්ට් එක ට්‍රිගර් වෙනවා. හරි ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන බලන්න පැරාමීටර් එකක් තියෙනවා. මොඩල් බිල්ඩර් කියලා. අපි ඒක තමයි යූස් කරන්න හදන්නේ සීඩ් කරන්න. එතන මම කියන මෙන්න මේ එකක්. මොඩල් බිල්ඩර් dot entity එක මොකක්ද කියලා අහනවා. මම සීඩ් කරන්න යන entity එක මොකද්ද? to do. අන්නේ entity එකට data තියෙනවා කියලා මම කියනවා has data. data තියෙනවා. මොනවද තියෙන data? එතකොට මෙයා කියන මේ to do type එකක් දාන්න කියලා කියන මේ දෙන්නේ to do type එකක් මම දාන්නේ මෙන්න මේ විදිහට මම කියන new to do කියලා අර විදිහටම data ටික feed කරනවා මෙතනට. හරි මං ගිහලා මෙතනට මගේ අර කලින් අපේ තිබ්බනේ data ටිකක් services එකේ hard code කරපු data ටිකක් තියෙනවනේ මෙන්න මේ ටික මම copy කරගන්නවා. මම මේක copy කරගන්නම් copy ඊට පස්සේ මම ආපහු db context එකට ගිහිල්ලා අයින් කරලා සේව් කරගත්තා. හරි අපි ඒක පේස්ට් කරලා දැන් එක රෙකෝඩ් එකක් ආයෙ සත් අවසරයක් ඕන නම් අපි දෙවෙනි රෙකෝඩ් එකත් මෙන්න මෙහෙම ඇඩ් කරගන්න පුළුවන්. හරි. දැන් අපි මෙහෙම එකක් කරනවා. දැන් එකක් නැට් කරන්න මම ඕන අපි මේක වෙනස් කරමු. books for school from db කියලා මම දාන්න. SQL server කියලා දාමු db කියලා දාමු. එතකොට අපි දැනගන්න මේක database එකෙන් එන්නේ කියලා. එක රෙකෝඩ් එකක්. අපිට multiple record දාන්න ඕන අපිට මේකට array එකක් එහෙම නැත්නම් list එකක් දෙන්න පුළුවන්. list එකෙන් මේ records ටික දාගන්න දැන් අපි එක රෙකෝඩ් එකක් ඇඩ් කරලා බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. හරි. ඔන්න id එක වань. ඊට පස්සේ දැන් මම මෙතන මේකට වෙනසක් කරානේ මගේ database context එකට හැමතිස්සෙම database context එකට හරි අපි entity එකකට හරි එහෙම නැත්නම් මෙන්න මේ to do එකකට හරි මෙන්න මෙයාට හරි අපි හිතමු මෙයාට මට අලුත් field එකක් add කරන්න. field එකක් add කරොත් හැමතිස්සෙම migration එකක් run කරනවා. මොකද දැන් තියෙන database එක නෙමෙයි අපි දැන් තියෙන. මොකද කලින් තිබ්බ database එකේ migration එක මොකද උනේ? data තිබ්බේ නැහැ. ඒතකොට මම මේකට අලුතෙන් data දැම්මා. අලුතෙන් data දාන්න නම් මම අලුතෙන් migration එකක් create කරන්න. ඒක කොහොමද create කරන්නේ? අර විදියමයි. මේක මම ක්ලියර් කරගන්නවා. .NET EF add migrations. හරි. ඊට පස්සේ add .NET EF migrations add ඊට පස්සේ නම මම කියනවා seed data. ඔන්න migration එකේ නම අලුතෙන් මම seed data එකට. ඊට පස්සේ project එක මොකක්ද? project මම කියන project එක task API එකේ data access. ඔන්න migration එක. කොහොමද ඒක කරලා තියෙන්නේ? ආයිත් බලමු. කියන්නේ .NET EF migrations add migration එකේ නම seed data project එක මෙන්න project එකේ නම. මෙන්න මගේ project එකේ නම නිකම් project එකක් දෙන්න බෑ. data access ඒ කියන්නේ DB context එකේ තියෙන project එක තමයි දෙන්න ඕනේ. හරි. අපි ඒක enter කරමු. enter කරාම ඔන්න build start වුණා. හරි migration එක add කරලා ඉවර අපිට ඕන නම් ගිහලා migration table අපිට folder එකේ බලන්න පුළුවන්. ඔන්න පෙනෙයි එතකොට මේ folder එකේ බලන්න අලුතෙන් file එකක් add වෙලා තියෙනවා. තියෙන්නේ seed data කියලා. අපි ඒකේ ඇතුළට ගිහින් බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න බලන්න දැන් මොකද වෙලා තියෙන්නේ. ඔන්න insert data කියලා එකක් එයා හදාගෙන තියෙනවා. මෙන්න මේ columns වලට මෙන්න මේ data ටික දාගන්න කියලා. හරි. දැන් ඊළඟ step එක. දැන් අපේ migration file එක අපි බැලුවා seed data කියලා. අපි ඊළඟ step එක තමයි කරන්න තියෙන්නේ. අර කලින් විදියමයි. .NET EF database update ඊට පස්සේ මොකක්ද කරන්නේ? project එක මොකද්ද? project task API .data access. මේක තමයි මගේ DB context එක තියෙන්නේ. මේ තියෙන්නේ මගේ project එක කොහොමද කරන්නේ? .NET EF database update project එක මොකද්ද? ඊට පස්සේ මගේ data access layer එක ගැන කියනවා. enter කරනවා. enter කරාම මොකද වෙන්නේ කියලා බලන්න. ආපහු සරයක් build කරගන්නවා. build started කිව්වා. build succeeded. ඔන්න අපේ අර seed data කියන එක run වුණා මෙතනදී. පේනවනේ? ඉතින් seed data කියන migration එක තමයි apply කරලා තියෙන්නේ. හරි. දැන් අපි ආපහු database එකට ගිහින් බැලුවොත්. මෙයා මම refresh කරනවා. refresh ආපහු සරයක් මෙතනට ගිහලා මේක run කරලා බැලුවොත් අන්න
data ටික ඇඩ් වෙලා තියෙනවා මෙතන. අර DB කියන එක මම චේන්ජ් කරපු ටික ඔන්න ඇඩ් වෙලා තියෙනවා database එකට. ඔන්න ඔහොමයි database එකක් හදද්දිම අපිට default data ටිකක් seed කරගන්නේ. හරි අපි දැන් database එකට data seed කරගත්ත database එකත් හදාගත්ත. දැන් අපි වෙනස් කරමු කොහොමද අපි බලමු දැන්. මේවත් මම close කරනවා. දැන් බලමු අපි ඊළඟ step එක. කියන්නේ database එකෙන් data ගන්න කොහොමද කියලා. අපි to do control එක අපි වෙනස් කරන්නේ නැහැ. ඒක එහෙමමයි තියෙන්නේ. මොකද අපි මේකට repository එක inject කරන හින්දා. මේකයි ඊළඟ වටිනාකම තියෙන්නේ. මේ එක line එකකට අපි වෙනස් කරන්නේ නැහැ. ඒ වගේම මෙයාට මම database එකට dependency එකක් දෙන්නෙත් නැහැ. හේතුව තමයි මෙයාට වැඩක් නැහැ database එකෙන්ද කොහෙන් දෙන්නේ කියන එක. එයා දැනගන්න ඕනේ. එයාට තියෙනවනේ මෙච්චර මම record to do සිල්ලුත් මට ඒ ටික අරන් දෙන්න කොහෙන් හරි එච්චරයි. දැන් අපි බලමු ඒක හරි. දැන් මේ project එකට යමු. services කියන project එකට මම යනවා. services කියන project එකට ගිහිල්ලා අලුතෙන් class එකක් add කරනවා. add new class. මේකට මම නමක් දෙනවා. to do ඔයගොල්ලෝ පේන්න මම මෙතන දාන SQL server service. එතන වෙනසක් පේනවනේ. ඒ විදිහට නමක් දාන්න. මෙතන දැන් to do SQL server service කියලා තියෙන්නේ. මම ඇඩ් කරගන්නවා. කලින් එක නිකන් to do service hard code කරපේ දැන් මේකට SQL server එක බයින් කරන්න යන්නේ. ඊට මම කියනවා public class SQL server service. මේක ඉන්නරිට් වෙන්න ඕනේ මොකෙන්ද? මගේ අර repository එක. දැන් තේරුණාද? ඔන්න I to do repository එක. ඒකෙන් තමයි ඉන්නේ. දැන් මෙයා කම්ප්ලේන්ට් කරනවා මේක ඉම්ප්ලිමන්ට් කරන්න නැහැ කියලා. මම කියනවා හරි මේ බල්බ් එක ක්ලික් කරා implement interface මේ තියෙන්නේ. දැන් මෙතනදී තමයි මම implement කරන්න යන්නේ මගේ database එක. ඒක ගන්න හැටි බලමු. එතකොට මට මේ service එකට data access එක ගන්න ඕනේ. එතකොට කොහොමද කරන්නේ? මෙතන right mouse click කරලා dependencies වල add project reference මෙන්න data access layer එක මම ගන්න කියනවා. okay. ඒක ගත්තා. first step එක. මම මෙතන ගිහලා කියනවා මෙන්න මෙහෙම එකක්. අපි මෙයාව include කරගමු using task api.dataAccess. ඊට පස්සේ කියනවා private read only I'm going to do db context equals new db context. ඔන්න මේක ගත්තා. ඊට පස්සේ මම කියනවා මේක list එකක් නේ list to do type එකක්. return කරන්න කියනවා return. එතකොට මම කියනවා මගේ context එකෙන් dot to do's අන්න to do's dot to list මේ to list එක එන්නේ මෙන්න මෙයාගේ මෙන්න මෙතනින් මතක තියාගන්න ඕනේ මෙන්න මෙයාගෙන් තමයි to list එක එන්නේ මේ system.link කියන එකෙන්. හරි ඒක මතක තියාගන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් by default template එකකින් එනවා. එතකොට මෙච්චර ලියන්න ඕනේ. දැන් එන්නේ මොකද? දැන් කෙලින්ම ඉන්නේ database එකේ. මම කියන to do. දැන් ඊළඟ step එක තාම database එකේ නෙමෙයි එන්නේ. අපිට ඕන check කරලා බලන්න පුළුවන් මේක execute කළා. මෙයාව click කරා. try කරනවා. try කරලා මම දන්න ID එක 1 කියලා මම දන්නවා. මම execute කරා. execute කරාම බලන්න. තාම මේ database එකෙන් නෙමෙයි එන්නේ. මෙතන අර මම hard code කරපු එකකින් එන්නේ මේ school. මෙතන අපි database එකට දාපු එකේ DB කියලා තියෙනවා. හරි මේක ආපහු close කරමු. ඒ වැඩේ කරගන්නේ කොහොමද? දැන් මෙතනට ආවා. දැන් මම database context එක liver. දැන් ඊළඟට කරන්න තියෙන step එක තමයි control එකට මම අතවත් තියන්නේ නැහැ. මෙතනට අත තියන්න බෑ. මම යනවා ආපහු මගේ services layer එකට. මෙතනට කියලා කියනවා මේකට ගිහිල්ලා මම click කරනවා startup CS එක. දැන් බලන්න task API එකේ අපේ web API project එකේ startup CS එක click කරලා මතකද මෙතන මෙන්න inject කරපු තැන. ඒ කියන්නේ මම I to do repository එක implement කරලා තියෙන to do service දැන් මට මේක වැඩක් නැහැ. මම කියනවා මට මේක to do SQL server service එකට දාගන්න කියලා. ඔන්න inject කරා. මේක තමයි dependency injection එකේ තියෙන වටිනාකම. මම dependency එකක් කලින් තිබ්බ hard code කරපු dependency එකක් දැන් මම inject කරනවා SQL server dependency එකක්. වෙන මොකුත් වෙනස් කරන්න දෙයක් නැහැ. දැන් අපි මේක execute කරලා බලමු. අපව ගියා try out. මම මෙතන ID එක එකයි මම දන්නවා ID එක එක කියලා මම execute කරනවා. දැන් බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න බලන්න. දැන් මොකද උනේ? අපි එකම කෝඩ් එකක් අත වෙනස් අර කෝඩ් එකට අත තියන්නේ නැතුව දැන් අන්න database එකෙන් එන්නේ මේක. දැන් මෙතන ID එක get books from school අර DB කියලා මම වෙනස් කරපු ඉඳලා අන්න database එකෙන් එනවා. ඔන්න ඔහොමයි dependency injection use කරගෙන අපි repository pattern එකක් use කරගෙන ඔන්න SQL server වලට මේක හැරෙව්වා.
හරි ඔයගොල්ලෝ අද වීඩියෝ එකේදී දැනගත්තා කොහොමද ඩේටාබේස් එකක් කනෙක්ට් කරන්නේ. ඒ කියන්නේ SQL server ඉන්ස්ටෝල් කරගන්න ඇති දැනගත්තා. ඒකට අදාළ GUI එකක් දාගන්න ඇති දැනගත්තා. ඒකම entity framework use කරලා DB context එකක් හදලා code first කියන pattern එකකින් database එකක් හදලා migration set කරලා අපි data layer එකකින් ඒ වගේ dependency injection use කරලා අපි data ත් අරගෙන ඒ කියන්නේ අපි control එකේ code එක වෙනස් කරන්නේ නැතුව අපි කලින් hard code කරපු එක වෙනුවට අලුතෙන් SQL server implement කරපු class එක inject කරලා ඉවරලා අපි data ගත්ත database එකකින්. අපි ඊළඟ පාඩමේදී අපි බලාපොරොත්තු වෙන ඉතුරු methods ටික ලියන්න. ඒ කියන්නේ අපි දැන්ට get එක විතරනේ ගත්තේ post එකක්. ඒ කියන්නේ insert කරන්නේ කොහොමද, update කරන්නේ කොහොමද, delete කරන්නේ කොහොමද කියලා මේ database එක use කරගෙන. අපි ඊළඟ වීඩියෝ එකේදී අලුත් පාඩමකින් හම්බෙමු.